හලලූයා අද ශුද්ධ සබත් දවසේ ඔබ හැම කෙනෙම මම ආදරයෙන් පිළිගන්න කැමතියි. ස්වාමීන් වහන්සේගේ වචනය යොමු වෙන්න ප්‍රථමයෙන් අපි මදක් යාඥා කරමු. ස්වාමී මගේ දෙවියන් වහන්සේ, අද දවසේ වචනය ඔබ වහන්සේ කෙරෙන්ම වේවා. අපි එකිනෙකාගේ හදවත් වලට වහන්සේ කතා කෙරේවා. අද දවසේ වහන්සේගේ නාමයට ඔසවන අතර මගේ දෙවියන් වහන්සේ වහන්සේ වෙනුවෙන්ම විශුද්ධ කලාව ශුද්ධ සබත් දවසේ ඔබ වහන්සේට ලං වෙන්නත් ඔබ වහන්සේව තව තවත් දැන හඳුනා ගන්නටත් ඔබ වහන්සේ සියලු මාර්ග අප කෙරේ විවර කෙරේවා. ස්වාමීන් ඔබ වහන්සේව අදහගත්තා වූ ඔබ වහන්සේ ගැන විශ්වාස තබා ගත්තා වූ ඔබ වහන්සේ වෙනුවෙන් කැපවුණා ඔබ වහන්සේගේම දරුවන්ට ඔබ වහන්සේ ප්‍රකාශන සේක්වා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේම අද දවසේ අපේ ජීවිතවලටත් අපේ ආත්මවලටත් අපේ හදවත්වලටත් කතා කෙරේවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හොඳයි. අද අපි කතා කරන්න යන්නේ අපි අවට පරිසරය ගැනයි. අපි හුඟක් විට අපේ අවට පරිසරය ගැන හොයා බලන්න නැඹුරුවක් දක්වනවා නේද? අපිට ඉන්න සුදුසු වාතාවරණයක් තියනවාද? අපිට ජීවත් වෙන්න සුදුසු වාතාවරණයක් තියනවාද? අපේ දරුවන්ට හැදෙන්න වැඩෙන්න පුළුවන් වාතාවරණයක්ද පරිසරයක්ද අපේ නිවස වටා උඩා වුණත් තියෙන්නේ කියා අපි හුඟක් වෙලාවට අපි කල්පනා කරනවා. මත්පැන් මත්ද්‍රව්‍ය බොහෝ පාපකාරී ක්‍රියාවන් තිබෙන ගමක ඔබ කැමති වෙන්නේ ඔබේ නිවස මිලදී ගන්න. ඒ ක්‍රියාවන් වැඩි වෙනවා නම් මොකද වෙන්නේ? ඔබ හුඟක් විට ඒ ස්ථානයෙන් ඉවත් වෙන්න බලනවා. ඒ වගේම ඔබ දරුවෙක් රැගෙන එන කෙනෙක් කියමු. දැන් ඔබේ දරුවා හදන්න අවශ්‍ය පරිසරය ඔබ නිවස තුල සාදා ගන්නවා නේද? දරුවෙක් බිහි කරන මවක් දරුවට කියලා වෙනම කාමරයක් ලෑස්ති කරනවා. ඒ කාමරේ දරුවට සෙල්ලම් කරන්න සුදුසු, දරුවව නිදි කරවන්න සුදුසු, ඒ හැම දෙයක්ම දරුවට ඇස්වලට පවා කැමති පාටවල් නේද? තද පාටවල් නැතුව ලා පාටවල් වලින් දරුවගේ කාමරේ හරි අලංකාර කරලා ලෑස්ති කරනවා. ඒ වගේම දරුවා වැඩෙද්දී, දරුවා ඇවිදින්න පටන් ගද්දී අම්බෝ මේසේ කොනේ දරුවගේ ඔළුව හැප්පී කියලා මේසේ කොන්වල නේද රිජිෆෝම් කෑල්ලක් ගහලා සෙලෝ ටේප් එකක් ගහලා ඒ වගේම දොරවල් දාන් ඩීන් ඩෝන් ගාලා වැහෙයි දරුවගේ අත අහුවෙයි කියලා දොරවල් වලට එම හොඳ අඩ ටිකක් තියලා දොරවල් වලත් මුළු වල සෙලෝ ටේප් ගහලා නේද? එතකොට ඒ දරුවට, ඒ පොඩි දරුවාට පවා හැදෙන්න වැඩෙන්න ඔබ ඒ අවට පරිසරය ඔබ නිර්මාණය කරගන්නවා. ඒ වගේම අපි ක්‍රීඩාවන් දිහා බලමු. දැන් බාස්කට් බෝල් ගහන ක්‍රීඩකෙක් නැත්නම් ක්‍රිකට් ක්‍රීඩාවක් කරන ක්‍රීඩකෙක් මේ ගෙයක් ඇතුළේ ඉඳගෙන ඒ ක්‍රීඩාව කරන්න බෑ. බාස්කට් බෝල් ගහනවා නම් ඊට අවශ්‍ය කෝට් එකකට යා යුතුයි. නැත්නම් මේ ඊට අවශ්‍ය කෝට් එක එතකොට ඒ ක්‍රීඩාංගනේ අපි සාදා ගන්නවා. නේද? ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාව කරන්නත් පිට්ටනියකට යනවා. ඒතර පිට්ටනියක් අපි සාදා ගන්නවා. තනකොළ අයින් කරලා නේද? ක්‍රිකට් ගහන්න පුළුවන් පිච් එකක් වැලි දාලා කඩුළු හිටවලා ලස්සනට හදා ගන්නවා. ටෙනිස් ගහන්නත් කෝට් එකක් අපි සාද ගන්නවා. ඒ වගේම අපි හිතමු අපේ කාරණේ උදෙසා අපේ දරුවෙක් ඉන්නවා නම් පාඩම් කරන ඒ දරුවට අපි පාඩම් කරන්න පුළුවන්. නේ කිසි ഘോഷාකාරී සද්දබද්ද මැද දරුවට පාඩම් කරන්න බෑ. මහා පාරායිනේ තියෙන කාමරයක ඉඳගෙන දරුවට විභාග වලට පාඩම් කරන්න බෑ. එතකොට දරුවට පාඩම් කරන්න පුළුවන් නිශ්ශබ්ද හොඳට වාතාශ්‍රය තියෙන, හොඳට ආලෝකයක් තියෙන කාමරයක් අපි සූදානම් කරලා දෙනවා දරුවට පාඩම් කරන්න. ඒ වගේම පොත් කියවන අයට අපි කියන පුස්තකාලයක් කියලා වෙනම තියෙනවා. ඒ පුස්තකාලය තුල කාටවත් කෑ ගහන්න, ഘോഷා කරන්න බෑ. ඒ හැමෝම පාඩම් කරනවා, හැමෝම පොත් කියවනවා. හැමතැනම බෝඩ් ගහලා තියෙනවා නිශ්ශබ්ද වෙන්න, නිශ්ශබ්ද වෙන්න. වැඩිපුර කෑ ගහලා තිබුණත් එම් පුස්තකාලෙනොත් එළියේ තමයි. නේද? ඒතර අපි එකිනෙකාගේ ජීවිතේ, අපි එකිනෙකාගේ
අවශ්‍යතාවය අනුව අපි එකිනෙකාගේ අරමුණ අනුව අපි එකිනෙකාගේ ක්‍රියාව අනුව අපි අපේ අවට පරිසරය අපි නිර්මාණය කරගන්නවා. අපේ නිවස පවානේ අපි කොයිතරම් අලංකාර නිවසක් ගත්තත් කොයිතරම් අපි ඒ නිවස අරගත්තට පස්සේ අපිට අවශ්‍ය විදිහට අපි ඒ නිවස වෙනස් කරගන්නවා. අපිට අවශ්‍ය බඩු බාහිරාදිය ගෙනල්ලා ඒ බඩු වුණත් අපිට අවශ්‍ය විදිහට තමයි ස්ථානගත කරලා ලස්සනට තියාගන්නේ. නේද? ඉතින් ඒ වගේ අපි අවට පරිසරය අපිට කැමති ආකාරයෙන් අපිට ඉන්න සුදුසු විදිහට අපි කැමති විදිහට අපි වෙනස් කරගන්නවා. ඒ වගේම දෙවියන් වහන්සේත් අපිව නිර්මාණය කරද්දී අපිට ඉන්න ඕන පරිසරය උන්වහන්සේ නිර්මාණය කරලා තමයි උන්වහන්සේ අපිව තැබුවේ. ඉරසඳ තාරකා මවල නේද? මුහුද ගොඩබිමෙන් වෙන් කරලා ආකාශය සාදලා ගස් කොළවැල් සාදලා සතා සිව්පව් පවා සාදලා අපිට අවශ්‍ය සියල්ල ඒ සියලු වටපිටාව සාදලා ඉවරලා තමයි ස්වාමීන් වහන්සේ අවසානයේ මනුෂ්‍යව නිර්මාණය කරන්නේ. හලෙලූයා. ඒතර උන්වහන්සේත් අපිට අවශ්‍ය උන්වහන්සේගේ අරමුණ මොකක්ද උනේ? මනුෂ්‍යව පොළොවේ පිහිටවන්න. උන්වහන්සේට අවශ්‍ය වුණේ මොකද්ද? මනුෂ්‍යයා සමග හැසිරෙන්න. උන්වහන්සේට අවශ්‍ය වුණේ මනුෂ්‍යයා සමග සදාකාලටම ජීවත් වෙන්න. ඒ නිසා උන්වහන්සේ ඒ අවට පරිසරය මනුෂ්‍යයා මවන්න ප්‍රථමයෙන් මනුෂ්‍යයාට ජීවත් වෙන්න සුදුසු, ඔබට මට ජීවත් වෙන්න සුදුසු අවට පරිසරය උන්වහන්සේ නිර්මාණය කළා. එනිසා ඔබට වැටහෙනවා ඇති දැන් යමක්. අපි එකිනෙකාගේ අවට පරිසරය අපි නිර්මාණය කරගන්න අවශ්‍යය. හලෙලූයා. අපිට සුදුසු ලෙස අපිට ක්‍රියා කරන්න පහසු වන ලෙස අවට පරිසරය නිර්මාණය කර ගැනීම කාට අයිති දෙයක්ද? අපිට අයිති දෙයක්. හලෙලූයා. අපේ වටපිටාව අපේ පරිසරය නිර්මාණය කර ගැනීම අපට අයිති දෙයක්. ඔබේ හදවත රත තියලා කියන්න. අපේ අවට පරිසරය නිර්මාණය කර ගැනීම අපට අයිති දෙයක්. හලෙලූයා. නමුත් අද දවසේ මම කතා කරන්න යන්නේ අපිට ජීවත් වෙන්න අවශ්‍ය අවට පරිසරය ගැන නෙමෙයි. නමුත් අපේ දෙවියන් වහන්සේට අප තුළ ක්‍රියාත්මක වෙන්න නම් උන්වහන්සේට අප තුළ ක්‍රියාත්මක වෙන්න නම් හලෙලූයා අවශ්‍ය පරිසරය අපිම විසින් නිර්මාණය කරගන්න අවශ්‍යයි මගේ සහෝදරය සහෝදරිය. හලෙලූයා. ඒ ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. හලෙලූයා. අපි හුඟක් විට කියනවා ස්වාමිනී, ඒ තාම ඔබ ක්‍රියා කරන්නේ නැත්තේ? ඒ තාම මගේ ජීවිතේ හාස්කමක් වෙන්නේ නැත්තේ? ඒ තාම මගේ ජීවිතේට කිසිම කිව්ව වගේ ආශිර්වාදයක් නැත්තේ? ඇයි දෙවියන් වහන්සේ අනිත් අයට විතරක් ආශිර්වාද කරන්නේ? ඇයි දෙවියන් වහන්සේ මට ආශිර්වාද කරන්නේ නැද්ද? මටත් ඔය හාස්කමක් කරන්නකෝ, මටත් මෙහෙම කරන්නකෝ, මටත් බලන්න ඕනේ. හලෙලූයා. නමුත් උන්වහන්සේට අපේ ප්‍රශ්නේ මොකද්ද? අපි ඇසිත ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? අපිවම විමසා ගන්න අවශ්‍ය ප්‍රශ්නයක් තිබෙනවා. මොකද අපි අපෙම විමසන්න ඕනේ ප්‍රශ්නේ. ස්වාමීන් වහන්සේට අප තුළ ක්‍රියා කරන්න පුළුවන් පරිසරයක් අපි අප තුළ නිර්මාණය කරගෙන තිබෙනවාද? දෙවියන් වහන්සේට ක්‍රියා කරන්න පුළුවන් පරිසරයක් ඔබ මම තුළ අපි නිර්මාණය කරගෙන තිබෙනවාද? හලෙලූයා. අපි අද කතා කරන්න යන්නේ උන්වහන්සේ ක්‍රියා කරන්න කැමැතිම පරිසරය මොන ආකාරද? උන්වහන්සේ ක්‍රියා කරන්න කැමැතිම පරිසරය මොන ආකාරයද? උන්වහන්සේගෙන් හාස්කමක් බලාපොරොත්තු වෙනවා නම්, උන්වහන්සේගෙන් පුදුම සහ ලකුණු බලාපොරොත්තු වෙනවා නම්, හලෙලූයා,
මෙන්න මේ දේ ඔබගේ මගේ ජීවිතය තුළ වෙන්න අවශ්‍යයි. හලෙලූයා. අපි ඉස්සෙල්ලාම පෙරලගමු අපේ ක්‍රියාපොතට. ක්‍රියාපොතේ උන්වහන්සේ කතා කරන පාවුල් සහ සීලස්ට මුහුණ දෙන්න උණු අපූර්ව සිදුවීමක් ගැන. ක්‍රියා 16 වෙනි පරිච්ඡේදයේ 11 සිට 26. ක්‍රියා 16 වෙනි පරිච්ඡේදයේ 11 සිට 26. ඔබ මම හැමෝම දන්න කතාවක් මේක. මොකද්ද මේ කතාව? පාවුල් සහ සීලස් මෙන්න ගමනක් යන අතරතුරේ හලෙලූයා. නැවුනගේ ගමනක් යන අතරතුරේ මකිදෝනියේ නුවරක් වූ ඒ දිශාවේ ප්‍රධාන නුවර හා රෝමයන්ගේ වාසයක් වූ පිලිප්පියට ඇවිත් ඒ නුවර කීප දවසක් නැවතී සිටියමුවා. මෙන්න පිලිප්පියේ පාවුල් සහ සීලස්, පවුල් කියන්නේ මහා මිෂනාරිවරයෙක්, ස්වාමීන් වහන්සේගේ ජේසුස් වහන්සේගේ අපොස්තලවරයෙක්. ඔහු සහ සීලස් මෙන්න පිලිප්පිය නවතිනවා. මේ පිලිප්පිය නැවතිලා ඉද්දී මේ අය හමුදා විසින් අත්අඩංගුවට ගනු ලබනවා. නගරයේ නායකයන් විසින් අත්අඩංගුවට ගන්න ලබනවා. මොනවා වෙලාද? මොනවා කරලාද? වරදක් කරාද? පවුල්තුමා හොරකම් කරන්න ගිහිල්ලා වුණාද? මිනිමරුවක් කළාද? නැහැ. සේවයක් කරලා. ස්වාමීන් වහන්සේට සේවයක් කළා. මොකද කරේ? ඒ හිටපු ශාස්ත්‍ර ගෑණියක්ගේ ආත්මයක් නිදහස් කරලා. හලෙලූයා. එතකොට නගරයේ උත්තමයෝ කියන අය මොකද කරේ? නගරයේ විදානවරුන්ට, නගරයේ ලොක්කො ටිකට කතා කරලා කියනවා, මුලාදෑනින්ට කතා කරලා කියනවා, මේ අය නිසා අපිට ජීවත් වෙන්න විදිහක් නැහැ, අපිට හම්බ කරගන්න විදිහක් නැහැ. පවුල් සහ සීලස් එකෙනේම ඔන්න සිරගත වෙනවා. මිනී මරුවන්ට වාගේ ඒ අයගේ කකුල්වලටත් මාංචු දමලා, අත්වලටත් මාංචු දමලා, හිරගේ ඇතුලේ පවුල් සහ සීලස් හිරගේ දමලා. නමුත් මධ්‍යම රාත්‍රියේදී පමණේදී 25 වෙනි පදය. පවුල්ද සීලස්ද යාඥා කරමින් දෙවියන් වහන්සේට ගී කීවෝය. මට වැරදුනාද? නැත්තම් මේ ක්‍රියාපොත ලියපු ලූක්තුමාට වැරදුනාද? හිරගේක ඉඳගෙන කවුද අපේ සින්දු කියන්නේ, ගීතිකා කියන්නේ? හලෙලූයා. මෙතන ලියන්න ඕන නම් හරිනම් මොකද්ද? පවුල් සහ සීලස්. පවුල් සහ සීලස් බෙරිහන් දෙමින්, හඬමින්, දොඩමින්, පොළවේ හැප්පෙමින් මොර ගැසුවෝය. ස්වාමිනි ඔබ කොහිද කියා මොර ගැසුවෝය. හලෙලූයා. එහෙමද තියෙන්නේ නොමත්? නැහැ. මධ්‍යම රාත්‍රියේ පමණදී පවුල්ද සීලස්ද යාඥා කරමින් දෙවියන් වහන්සේට ගී ගැයුවෝය. ඒ අය යවට පරිසරයේ මොකද්ද? මේ අය ඉන්නේ හිරගයක් තුල මගේ සහෝදරයා සහෝදරියා. මාංචු දමලා. දන්න කියන කිසිම කෙනෙක් නැහැ මේ අයව හිරගෙදරින් නිදහස් කරන්න කියලාවත්. කවුරුත්ම නැහැ. අප දෙන්න ඉදිරිපත් වෙන කවුරුත් නැහැ. කෝල් එකක් දෙන්නවත් ලෝය කෙනෙක් අඳුරන්නේ නැහැ. රුපියල් රියල් 100ක් 200ක්වත් සාක්කුවේ දාන්න කියලා අඳුරන නිලධාරියෙක්වත් පොලිස් නිලධාරියෙක් නැහැ. මිනි මරුවෝ වාගේ ඒ කාලේ හිරකාරයෝ නිදහස් කරන කාලයක් නෙමෙයි. හිරගේ දැම්මොත් හිරගේ දැම්ම තමයි. හිරගෙවල් වලින් නිදහස් වෙන්නේ නැහැ. අද දවස්වල තමයි විනිශ්චයකාරයා කියන්නේ අවුරුද්දක් යනකම් හිරේ, අවුරුදු 10ක් හිරේ සිරපත් ගන්න අවශ්‍යයි. බර වැඩ සමග. නේද? නමුත් මේ කාලේ හිරගේ දැම්මොත් වරදකාරයා මැරෙන තෙක්ම හිරගේම තමයි. හලෙලූයා. මේ අයට
ගී කියන්න පුළුවන් වාතාවරණයක් මෙතන තිබෙන්නේ. හලෙලූයා. නමුත් මෙයා මොකද කරන්නේ? ගී කීවාලු. ගීතයක් කියන්න ඔබ තුල මොකද්ද තියෙන්න අවශ්‍ය? ගීතයක් කියන්න ඔබ ප්‍රීතියෙන් තමයි ගීත කියන්නේ. නේද? අඬමින් දොඩමින් කියන දා ඒ කියන්නේ නේ අර අපේ ලංකාවේ CDB බස්වල ප්‍රයිවට් බස්වල ඔන්න ඒ වගේ නම් තියෙනවා අඬමින් කියන ගී. නේද? ඇයි දාලා ගියේ රත්තරනේ වරද මගේ අතේ නේද? රත්තරන්ට හරියට සින්දු කියන නේ වියෝගී මිනිස්සු ඔක්කොම අඬා තමයි බස්වලත් යන්නේ. ඒ වගේ ගීතද මේ? විරහ ගීතද? නැහැ. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා ගීතයි මේ. ප්‍රශංසා ගීත කියන්නේ මොකද්ද? ප්‍රීතිය ගීතිකා. හිරගේ ඉන්න දෙන්නෙක් ප්‍රීතියෙන් ගී කියන්නේ කොහොමද? හලෙලූයා. මගේ සහෝදරයා සහෝදරිය. මේ අය ප්‍රීතියෙන් ගී කීවාලු. හිරකාරයෝ දොන්ට ඇහුම්කන් දීගෙන සිටියෝය. හදිසියෙන් මහත් පොළොව කම්පාවක් විය. එයින් හිරගේ අත්තිවාරම් සෙලවුණේය. එකෙනෙහිම සියලු දොරවල් ඇරුණේය. සියල්ලන්ගේ බැඳුම්ද මිදුනේය. හලෙලූයා. අපට පරිසරයේ මොනවා වුණත් මේ අයගේ හදවත තුළ ඒ අවට පරිසරයේ කිසිම දෙයක් ඒ අයගේ හදවතට බලපාන පවුල්වත් සීලසත් හිට දුන්නේ නැහැ. පවුල් මේ පැත්තෙන් ස්වාමින් වහන්සේගේ දොරටුව තුලින් ඇතුල් වී ප්‍රශංසා කරමින් සිටිමි. එතකොට අනිත් පැත්තෙන් සීලස් මේ සමිඳුන් වූ දවසයි කියමින් ඒ ප්‍රීති වෙමි මා සන්තෝෂ වෙමි. ඊට පස්සේ ඔක්කොමලම මට සන්තෝෂයි ඒ ප්‍රීති වෙමින් මා සන්තෝෂ වෙමි. මට සන්තෝෂයි මා ප්‍රීති වෙමින් ඒ සන්තෝෂ වෙමි. හිරගෙදර ඉඳන් ප්‍රීතියෙන් ගී ගයනවා. හයියෙන් කෑගගා. හාලලූයා. ප්‍රීතියෙන් ගී ගැයුවා. මේ අය කොයි තරම් මේ අය දුකට පත්වෙන්න ඕන වාතාවරණයක් තිබුණේ. මේ අය කඩා වැටෙන්න ඕන වාතාවරණයක් තිබුණේ. මේ අය කැළඹෙන්න ඕන වාතාවරණයක් තිබුණේ. මේ අය සම්පූර්ණයෙන්ම ආත්මිකව හඳා වැටෙන්න ඕනේ. වේදනාවට පත්වෙන්න ඕනේ වාතාවරණයක් තිබුණේ. නමුත් මේ අය ප්‍රීතිය තෝරගන්නවා. ඒ අය ප්‍රීතිය තෝරගෙන, එයාගේ හදවත් තුළ ප්‍රීතිය තෝරගෙන ප්‍රශංසා ගීත ගායනා කරද්දී. හලලූයා. මේ පිලිප්පි ඉඳගෙන පිලිප්පියේ සභාවට පිලිප්පි පොතේ ලියනවා පවුල්තුමත්. ප්‍රීති වේල්ලා නැවතත් කියමි. ඒක ලියන්නේ රෝමේ හිරගෙදර ඉඳන්. හලලූයා. මුත් ප්‍රීතිය තුලදී, ඒ අයගේ ප්‍රීතිය තුලදී දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා මගේ සහෝදරයා සහෝදරිය. භූමිකම්පාවක් එව්වාලු. මුළු සිර ගෙදරම හෙල්ලිලා ගිය. ඒ පිත්තල අගුල් කැඩිලා ගිය. ඒ යකඩ දම්වැල් කැඩිලා ගිය. ඒ හිරගෙදර හැම යකඩ දොරක්ම ඇරිලා ගිය තරම් භූමිකම්පාවක් ආවාලු. ප්‍රීතිය මැද්දේ මගේ සහෝදරයා සහෝදරිය, පළවෙනි දේ නම් ඔබේ ජීවිතයේ ස්වාමීන් වහන්සේගේ හාස්කමක් වෙන්න නම් අවට පරිසරය ගණන් ගන්නට එපා. මේ කොරෝනා වෛරසය අවට පරිසරය මොනවා වෙලාද? ඔබ පරාජිත හැඟීමෙන් ක්‍රියා කරන්න එපා. ඔබ කඩා වැටෙන්න එපා. ඔබ ප්‍රීතියෙන් ගී ගයන ස්වාමීන් වහන්සේට. ඔබේ ජීවිතයට හාස්කමක් අවශ්‍ය නම්, රැකියාවන් කොයිතරම් නැති වුණත්, නමුත් ඔබට රැකියාවක් ලැබෙන්න නම්, ඔබ තුළ ස්වාමීන් වහන්සේ හාස්කමක් කරන්නට නම් ප්‍රීතියෙන් ගී ගයන්ට. හලලූයා. දොස්තරුවරු කීවත් ඔබ හෙට මැරෙනවායි කියා. දොස්තරුවරු කීවත් ඔබට ජීවිතය ආයුෂ නැහැ කියා. ඔබේ රෝගයේ සුව වෙන්නේ නැහැ කියා. හලලූයා. දොස්තරුවරුගේ මිනිස්සුගේ කීමට කන් දෙන්න එපා. ඔබ ප්‍රීතියෙන් ගීත ගායනා කරන්නට, ප්‍රීතියෙන් ප්‍රශංසා කරන්නට, ඒ ප්‍රශංසාව මැද්දේ ස්වාමීන් වහන්සේට පුළුවන් ඔබ තුළ බලාතු හාස්කමක් කරන්නට. හලලූයා. ස්වාමීන් වහන්සේ කැමතියි.
ඔබ තුළ ස්වාමීන් වහන්සේ ක්‍රියා කරන්නට කැමති. කැමතිම වාතාවරණයක් තමයි, පරිසරයක් තමයි ඔබේ ප්‍රීතිය. එනිසා ඔබේ හදවතේ ප්‍රීතිය ඔබ කිසිවෙක්ටවත් ගිලිහ ගන්නට දෙන්න එපා. ඔබවත් ගිලිහ ගන්නට එපා. ඔබේ ප්‍රීතිය ඔබ ආරක්ෂා කරගන්නට. මොකද නිසාද ප්‍රීතිය තුළ හාස්කම් කරන දෙවි කෙනෙක්පයි අපි නමස්කාර කරන්නේ. හලෙලූයා. ඒක තමයි පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව. ඒ වගේම ස්වාමීන් වහන්සේ දෙවෙනි අවස්ථාව. මොකක්ද මොනවා තුළද ස්වාමීන් වහන්සේ තවත් ක්‍රියා කරන්නට කැමති? අපි යමු 1 රාජාවලිය 19 වෙනි පරිච්ඡේදයේ 9 සිට 15. 1 රාජාවලිය 19 වෙනි පරිච්ඡේදයේ 9 සිට 15ට එද්දී එතන එලියාගේ කතාවයි කියන්නේ. එලියා බාල් පූජකයෝ 850ක් මරපු නිසා රජවරුත් සේනාවත් ඔහුව මරන්නට සොයාගෙන එද්දී එලියා හෝරේබ්ට ගොස් ගුහාවක වාසය කරන්න පටන් ගන්නවා. ගුහාවක වාසය කරනවද මේ? නෑ, ගුහාවේ හැංගිලා. එලියා බය වෙලා. නමුත් එලියා ස්වාමීන් වහන්සේට කතා කරමින් හිටියා. ස්වාමීන් වහන්සේ අහන එලියා මොකද ඕනේ? මොනවද දෙන්න ඕනේ? ගුහාවෙන් එළියට එන්න. හැංගිලා ඉන්න තැනින් එන්න. නමුත් එලියා නෙමෙයි ආවේ. හලෙලූයා. එලියා නෙමෙයි ආවේ. හලෙලූයා. හලෙලූයා. මොකද උනේ? 11 වෙනි පදයේ. උන්වහන්සේද පිටතට ඇවිත් කන්ද උඩ ස්වාමීන් වහන්සේ ඉදිරියේ සිට ගන්නයි කීසේක. ස්වාමීන් වහන්සේට අවශ්‍යලා තිබෙනවා. ඔබ බය වෙලා දත දවසේ. ඔබ හැංගිලා දත දවසේ. ස්වාමීන් වහන්සේ ඔබ තුළ ක්‍රියා කරන්න අවශ්‍යලා තිබෙනවා. නමුත් ඔබ එළියට එන්නේ නැහැ. ඔබ බය වෙලා ඔබ හැංගිලා. ස්වාමීන් වහන්සේ එන්න කියනවා එළියට. ස්වාමීන් වහන්සේට පෙරටුවෙන් මහත් වූ බලවත් වූ හුළඟක් කඳු දෙදරවා පර්වත බිඳගෙන ගියය. හලලූයා. මහා කුණාටුවක් ඇවිත් පර්වත බිඳගෙන ගියාලු. නමුත් ස්වාමීන් වහන්සේ ඒ කුණාටුව තුළ හිටියේ නෑලු. ස්වාමීන් වහන්සේ හුළඟෙහි නොවූසේක. හුළඟට පසු පොළොව කම්පාවක් කිය. එහෙත් ස්වාමීන් වහන්සේ පොළොව කම්පාවෙහි නොවූසේක. පොළොව කම්පාවට පසු ගින්නක් විය. එහෙත් ස්වාමීන් වහන්සේ ගින්නෙහි නොවූසේක. ගින්නට පසු සියුම් නිශ්චලතාවේ හඬක් විය. එලියා යසා තමාගේ මුහුණ සලුවෙන් වසාගෙන පිටත්ව ගොස් ගුහාවේ දොරකඩ සිටියේය. හලෙලූයා. හලෙලූයා. මගේ සහෝදරයා සහෝදරිය, එලියා එදා ගුහාවේ බය වෙලා හැංගිලා ඉන්න තාක්කල්, හලෙලූයා, දෙවියන් වහන්සේ එළියට එනකම් බලාගෙන ඉන්න තාක්කල් එලියට ඇහුනේ ඒ කුණාටු, පර්වත බිඳගෙන යන කුණාටුව පමණයි එලිය දැක්කේ. හලෙලූයා. ඒ වගේම පොළොව කම්පා කරගෙන දෙතරගෙන, පොළොව මුළුම කම්පා කරගෙන දෙතරගෙන යන භූමි කම්පාවක් තමයි එලියට දැක්කේ. එලියට අහන්න ලැබුණේ. හලෙලූයා. ඊට පස්සේ ගින්නක් අවට සියල්ල ගිනි ගන්නවා. හැම දෙයක්ම ගින්නෙන් ගිනිපත් වෙලා ගිහිල්ලා, හැම දෙයක්ම විනාශ වෙලා ගිහිල්ලා කියන දේ තමයි එලියා බය වෙලා හැංගිලා ඉන්න තාක්කල් එලියා දැක්කේ. අද දවසෙත් ඔබත් මේ වෛරසය නිසා වේවා, ඔබේ ජීවිතේ යම් ප්‍රශ්නයක් නිසා වේවා, ආනේ මගේ ජීවිතේට කුණාටුවක් හමලා, ආනේ මගේ ජීවිතේ ගින්නක්, මගේ මුළු පවුලම ගිනි අරන්, මගේ දරුවන්ගේ ජීවිත ගිනි අරන්, මගේ ජීවිතේ ගිනි අරන්, මුළු පොළව කම්පා වෙලා මගේ රැකියාවන් මට නැති වෙලා ගිහිල්ලා, මගේ තිබුණ මුළුම ස්ථාවරත්වය, මම හොඳට ජීවත් වෙලා හිටපු කෙනෙක්, මම කිසිම කෙනෙක්ට අතපාලා හිටපු කෙනෙක් නෙමෙයි. නමුත් මගේ රැකියාව පව මට අද අහිමි වෙලා, මගේ ස්ථාවරත්වය, මගේ ජීවිතේ ස්ථාවරත්වය මට අහිමි වෙලා, සියල්ල ගිලිහි ගිහිල්ලා. හලෙලූයා. මේ හැම දෙයක්ම ඔබට ඒ දේවල් පේන මගේ සහෝදරයා සහෝදරිය, ඔබ බිය වෙලා ඔබ හැංගිලා ඉන්න කෙනෙක්. නමුත් දෙවියන් වහන්සේ ඔබට එළියට කතා කරනවා.
එලියාට කතා කරා එළියට එන්න කියලා. එලියා බයෙන් නොමුත් මුහුණ වහගෙන හරි. එලියා මුහුණ වහගෙන සලුවකින් මුහුණ වහගෙන බයෙන් උනත් ඔහු එළියට ආවා. හලෙලූයා. සියුම් නිශ්චලතාවයක් මැද්දේ දෙවියන් වහන්සේ ඔහුට කතා කරා. නිශ්චලතාවයක්. හලෙලූයා. මොන කුණාටු හැමුවත් මොන දේවල් ගිනි ගත්තත් මොන විදිහට පොළොව කම්පා වුණත් මගේ සහෝදරයා සහෝදරිය ඔබේ හදවත තුළ ස්වාමීන් වහන්සේට කතා කරන්න ස්වාමීන් වහන්සේගේ වචනය ඇසෙන්න පුළුවන් වාතාවරණයක්. ඒ සමාදානයේ වාතාවරණයක්. ඒ නිශ්චලතාවයේ වාතාවරණයක්. සියලු කැළඹිලි පස කළා. හලෙලූයා. ඒ සියලු කැළඹිලි පස කළා. ඔබේ හදවත තුළ ඒ නිශ්චල වූ සමාදානයෙන් පිරි හදවතක් ඒ පරිසරයක් ඔබ නිර්මාණය කරගන්න. හලෙලූයා. හලෙලූයා. ස්වාමීන් වහන්සේ ඒ නිශ්චලතාවය තුළ ඒ සමාදානය තුළදී ඔබට මට කතා කරන්න යනවා. හලෙලූයා. ස්වාමීන් වහන්සේ කියනවා ඇයි ඔබ හැංගිලා? එලියා කියනවා මාව මරන්න හදනවා. මේ භූමිකම්පාව මාව මරයි. මේ කුණාටුව මාව මරලා දායි. මේ ගින්නේ මාව පිච්චිලා එනම ස්වාමීන් වහන්සේ කියනවා මොකද්ද? යන්නේ කොහෙද? මල්ලේ පොල් කතාවක්. මොකද ස්වාමීන් වහන්සේ කියන්නේ? එලියා මම නුඹව කැඳෙව්වේ රජවරු ආලේප කරන්නයි. මම නුඹව කැඳෙව්වේ බලවත් අනාගත වතුරුවරු ආලේප කරන්නයි. හලෙලූයා. හලෙලූයා. මම ආවේ ඒ කියන්නේ මොකද්ද? බරහන් ඇතුළේ කිව්වොත් උන්වහන්සේ කියන්නේ මේ කිසි භූමිකම්පාවකට නුඹව මරන්න බෑ. මේ කිසිම ගින්නකට නුඹව පුලුස්සන්න බෑ. මේ කිසිම කුණාටුවකට නුඹට හානි කරන්න බෑ. මම නුඹ කැඳෙව්වේ රජවරු ආලේප කරන්නයි. මම නුඹ කැඳෙව්වේ අනාගත වතුරුවරු ආලේප කරන්නයි. හලෙලූයා. එනිසා මගේ සහෝදරයා සහෝදරිය පිටතට එන්න. ඔබ හැංගිලා සිටින ස්ථානයෙන් පිටතට එන්න. හලෙලූයා. ඔබ බය වෙන්න එපා. ඔබේ හදවත තුළ බය කියන දෙයට ඉඩ තබා ගන්න එපා. ඔබේ හදවත තුළ දුක කියන දෙයට ඉඩ තබා ගන්න එපා. ස්වාමීන් වහන්සේ ප්‍රීතිය තුළ ක්‍රියා කරන දෙවියන් වහන්සේ. ස්වාමීන් වහන්සේ සමාදානය තුළ ඔබට කතා කරන දෙවියන් වහන්සේ. හලෙලූයා. ඔබ කැඳව ගන්න දෙවියන් වහන්සේ. හලෙලූයා. ඇදහිල්ලෙන් එළියට එන්න. ඇදහිල්ලෙන් ඔබ ස්වාමීන් වහන්සේ තුළ ප්‍රීතියෙන් ගීත ගායනා කරද්දී ඔබ ඇදහිල්ලෙන් ස්වාමීන් වහන්සේ තුළ මොන ව්‍යසනය ඔබ හාත්පස කඳවුරු බැඳගත්තත් මොන සතවරා ඔබට හාත්පස කඳවුරු බැඳගත්තත් ඔබ ප්‍රීතියෙන් ගී ගයමින් ඔබේ සමාදානය තුළ ඒ සතුර දෙස නෙවෙයි නමුත් ඔබ දෙවියන් වහන්සේ තුළ බලාගත්තොත් හලෙලූයා. ඒ ප්‍රීතිය ඔබට සදාකාල ප්‍රීතියක් වෙයි. ඒ සමාදානය ඔබට සදාකාල සමාදානයක් වෙයි. හලෙලූයා. එනිසා මගේ සහෝදරයා සහෝදරිය ස්වාමීන් වහන්සේ ඔබ තුළ හාස්කමක් කරන්නට ස්වාමීන් වහන්සේට ඔබ තුළ බලවත් දෙයක් ඔබ කරන කොටගෙන මේ පොළොවේ කරන්න. එදා පවුල් සීලස්ලා සමග සිටියා වාගේ. එදා එලියා සමග සිටියා වාගේ. ඔබත් සමග සිටින්ට ඔබත් සමග වැඩක් කරන්නට මේ පොළොවේ. ඔබ ඔබේ හදවත සූදානම් කරගන්නට අවශ්‍යයි. ඔබේ හදවත කියන උන්වහන්සේට වැඩ කරන්නට පුළුවන්. හලෙලූයා. උන්වහන්සේට බලවත් ලෙස ක්‍රියා කරන්නට පුළුවන් පරිසරයක් ඔබ ඔබේ හදවත තුළ නිර්මාණය කරගන්නට අවශ්‍යයි. ඒ පරිසරය තමයි ප්‍රීතිය. ඒ පරිසරය තමයි සමාදානය, නිශ්චලභාවය. හලෙලූයා. නිරන්තරයෙන් උන්වහන්සේගේ ප්‍රීතිය ඔබේ ප්‍රීතිය කරගන්න. නිරන්තරයෙන් උන්වහන්සේගේ සමාදානය ඔබේ සමාදානය කරගන්න. හලෙලූයා. ජේසුස් වහන්සේ ජීවමානයි.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සැබවින්ම ජීවමානයි. ඒකයි රෝම පොතේ කියන්නේ. ඒකයි රෝම පොතේ කියන්නේ. ඔබ රෝම පොතේ පෙරලා ගන්න. ස්වාමීන් වහන්සේ රෝම පොතේ 15:13 කියන ඉදින් ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුෙන් යුක්තව සිටින පිණිස බලාපොරොත්තුවේ දෙවියන් වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානෙන්ද නුඹලා පූර්ණ කරනසේක්වා. ඒ ශුද්ධාත්මයන් වහන්සේගෙන් නිතර ඉල්ලන්න. අපේ දෙවියන් වහන්සේට ක්‍රියා කරන්න පුළුවන් ප්‍රීතියේ ජීවිතයක් මට දෙන්න. අපේ දෙවියන් වහන්සේට මා තුළ ක්‍රියා කරන්න පුළුවන් ඒ සමාදානයේ ජීවිතයක් මට දෙන්න. හලලූයා. අවට පරිසරය මොන දේ වුණත් නමුත් ඔබේ ඇතුළාන්තයේ පරිසරය සාදා ගැනීම ඔබට මට අයිති දෙයක් මගේ සහෝදරයා සහෝදරිය. ඒකයි උන්වහන්සේ කීවේ. සිත සාදා ගැනීම මනුෂ්‍යයාට අයිති. සිත සාදා ගැනීම මනුෂ්‍යයාට අයිති. හලලූයා. උන්වහන්සේට ක්‍රියා කරන්න පුළුවන් ඒ ප්‍රීතිය පරිසරය ඔබේ හදවත තුළ නිර්මාණය කරගන්නට. උන්වහන්සේට ක්‍රියා කරන්න පුළුවන් වූ ඒ සමාදානයේ හදවත ඔබ තුළ නිර්මාණය කරගන්නට. එවිට උන්වහන්සේ බලවත් වූ හාස්කම් සහ පුදුම සහ ලකුණු ඔබේ ජීවිතය තුළත් ඔබේ ජීවිතය සමගත් උන්වහන්සේ කරන්නට සූදානම්. හලලූයා. අපි ස්වාමීන් වහන්සේට යාඥා කරමු. ස්වාමිනී, අපි විශ්වාස කරන අපි අදහනවා ස්වාමිනී. ඔබ වහන්සේ ප්‍රීතිය තුළ ක්‍රියා කරන දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ සමාදානය තුළ අප සමග බොහෝ දෙයක් කරන දෙවියන් වහන්සේ. එනිසා ස්වාමිනී, ශුද්ධාත්මනි අද දවසේ අපේ හදවත් තුළ තිබෙන ඒ සියලු දුක වේදනා සියල්ල පහකොට ඔබ වහන්සේගේ ප්‍රීතිය අපේ හදවත් තුළ ජනිත කෙරේවා. ඔබ වහන්සේට ප්‍රශංසා කරන්නට අවශ්‍ය මුළුම ප්‍රීතිය අප තුළ ඔබ වහන්සේ නිර්මාණය කරන සේක්වා. ස්වාමිය දෙවියන් වහන්සේ ඔබ වහන්සේ අප සමග බොහෝ දේ කරන පිණිස, ඔබ වහන්සේව දකින පිණිස, ඔබ වහන්සේට කතා කරන්නට පිණිස අවශ්‍ය ඒ මුළුම සමාදානයේ හදවතද ඔබ වහන්සේ අප තුළ නිර්මාණය කෙරේවා. ප්‍රීතියත් සමාදානයත් රජකම් කරන්නා වූ ජීවිතයක් ඔබ වහන්සේ අප තුළ නිර්මාණය කරන සේක්වා. ස්වාමී මගේ දෙවියන් වහන්ස, ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන මගේ ජීවමාන ජේස්ත්‍රනය ඔබ වහන්සේට අප තුළ ලැබුම් ගන්නට අවශ්‍ය ඒ ප්‍රීතිය හදවත, ඒ සමාදානය හදවත අපි නිර්මාණය කරගන්නවා. ස්වාමීන් වහන්සේ සදාකාලෙන් සදාකාලටම අප තුළ ලැබුම් ගනීවා. අප තුළ බලවත් දේ කරාවා. ස්වාමීන් ඔබ වහන්සේ අප සමග රජකම කරන සේක්වා. ඔබ වහන්සේගේ ආලේපයත් ඔබ වහන්සේගේ අභිෂේකයත් මැදේ ඔබ වහන්සේ අප ඉදිරියටත් ඉහළටත් රැගෙන යන සේක්වා. ස්වාමීනි, අද දවසේ නිසා ඔබට ස්තුතියි. අද දවසේ ඔබ වහන්සේගේ වචනය නිසා ස්තුතියි. එදා එලියා සමග සිටියා වාගේ, එදා පවුල් සහ සීල සමග සිටියා වාගේ ස්වාමීනි, අද දවසේ ඔබ වහන්සේ අප සමගත් සිටින සේක්වා. ස්වාමිනී, ප්‍රීතිය ඒ සමාදානය තුළ ඔබ වහන්සේ අපට ජයදන සේක්වා. බොහෝ හාස්කම් සහ පුදුම ලකුණු කරමින් ඔබ වහන්සේ අපේ ජීවිත ඉදිරියටත් ඉහළටත් රැගෙන යන සේක්වා. ස්වාමිනී, අපි ඔබ වහන්සේටම බාර වෙනවා. අපි ඔබ වහන්සේටම යටත් වෙනවා. කැප වෙනවා ස්වාමිනී. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හලලූයා. අද සුදු සබත් දවස නිසා ස්තුති කරන අතර ස්වාමිනී, ඒ පියාණන් වහන්සේගේ කරුණාවත්, ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයත්, ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමත්, හලලූයා, ඔබ වහන්සේගේ දරුවන් කෙරෙහි සදාකාලෙන් සදාකාලයටම වේවා. නාසරේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අතුතුම් බලන්තු නාමයෙන්. ආමේන්. ආමේන්. හොඳයි, ඔබ හැම කෙනෙක්ටම අලංකාර වූ සබත් දවසක් වේවා. ජේසු පිහිටයි.